ධර්ම දේශනාවේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දිනවල සාකච්ඡා කරමින් හිටියේ අචින්තය සූත්‍රයේ තවත් කොටසක්. මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන ධර්ම දේශනා 5ක් මේ වෙනකොට දේශනා කරන්න යෙදුණා. ඒ සූත්‍රයෙන්ම කෙරෙන 6 වෙනි ධර්ම දේශනාවයි අද දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පහුගිය ධර්ම දේශනාව නිමා වෙනකොට අපේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ මොනවාගේ කාරණාවල් අරමුණු කරගෙනද කියලා පැහැදිලි කරනකොට තවත් විශේෂ කරුණක් අපි පැහැදිලි කළා. ලෝක සත්වයා සංසාර සාගරයෙන් එතර කරවන්නේ නිර්මල පර්යාප්තිය දේශනා කරන්නමයි බුදුවරු ලෝකෙ පහළ වෙන්නේ කියන කාරණාව අපි සාකච්ඡා කරන්න යෙදුණා. අද ධර්ම දේශනාව අපි ආරම්භ කරමු. බුදුරජාණන් වහන්සේ මේ සත්වයන්ගේ සියලු අරමුණු දැනගන්නවා කියන කාරණාව කොහොමද කියන කාරණාව විස්තර කරමින්. පින්නතුනි, සත්වයන්ගේ සියලු අරමුණු දැනගැනීමේ හැකියාවක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒකත් බුදු ගුණේ අනන්ත බව. සත්වයන්ගේ සියලු අරමුණු බුදුරජාණන් වහන්සේ දැනගන්නවා කියලා කියහම ඒ කාරණාව විස්තර කෙරෙන සූත්‍ර දෙකක් අංගුත්තර නිකායේ මේ චතුක්ක නිපාතයේම සඳහන් වෙනවා. එක සූත්‍රයක් තමයි කාලකාරාම සූත්‍රය. කාලකාරාම සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, මහණෙනි, සියලු දෙවි මිනිසුන් සහිත ලෝකේ දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං ඥානාමි. ඉනතේ සඳහන් කළේ මේ සියලු සත්වයෝ කියලා කියහම මේ සක්වලේ විතරක් නෙමෙයි, අනන්ත සක්වල, සීමාවක් නෑ. බුදුරජාණන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රය නම් සක්වලවල් කෝටි ලක්ෂයයි. ඒක දැන් බණ අහලා හොඳට දන්නවා. ඒ කෝටි ලක්ෂයක් සක්වලෙන් එහා පැත්තේ තව නිමක් නැති සක්වලවල් තියෙනවා. එතකොට මේ අනන්ත සක්වල කියලා කියහම මේ නිමක් නැති සක්වල සියලු සත්වයෝ ඒ කියලා කියහම දෙවියන්, බ්‍රහ්මයන්, මරුන්, මිනිසුන්, ඒ වගේම තිරිසන් සත්තුන්ගේ ඉඳලා සියලුම සත්තු ගැනයි මේ කියන්නේ. අන්න ඒ සියලුම සත්වයෝ ඇහෙන් දැකපුවා බුදුරජාණන් වහන්සේ දන්නවා. වර්තමානයේ මේ අනන්ත සක්වලේ කොච්චර සත්තු ප්‍රමාණයක් ඉන්නවද? අපි කියමු සාගරේ පතුලෙම ඉන්න සතෙක් මේ වෙලාවේ ඇහෙන් දකින්නේ මොනවද? පහුගිය මොහොතේ ඇහෙන් දැක්කේ මොනවාගේ අරමුණක්ද කියලා ඇහුවොත් අහපු ගමම්ම දේශනා කරනවා. මේ මහ පොළොව යොදුන් 2,40,000ක් ගැඹුරුයි කියලා තමයි ධර්මයේ සඳහන් කරන්නේ. ඒ තරම් පතුලේ යම් සතෙක් ඉන්නවනම් ඒ සතා පහුගිය ෂණයේ දැක්කේ මොකක්ද කියලා ඇහුවොත් ඒකත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. වර්තමානයේ දැන් මොනවද දකින්නේ කියලා ඇහුවොත් ඒකත් දේශනා කරනවා. තව ටිකකින් මොනවද දකින්නේ කියලා ඇහුවොත් ඒකත් දේශනා කරනවා. එහෙම හැකියාවක් භාග්‍යතුන් වහන්සේට හැර
මේ ලෝකේ වෙන කාටවත් නැහැ. මේ බුදු ගුණය අපිට තේරෙන්නෙම නැහැ කියලා කිව්වේ ඒකයි. එහෙනම් මෙතන සඳහන් කරනවා ඇහෙන් දැකපුවා, කනෙන් අහපුවා, නහයෙන්, දිවෙන්, කයෙන් දැනගත් අරමුණු, හිතින් හිතපු අරමුණු, මේ සියල්ලම භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඊළඟට ගියපු තැන්, හොයපු දේවල්, මනසින් හැසිරුණ විදිහ, මේ සියල්ල බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ කිව්වේ අනන්ත සක්වලේ අනන්ත ජීවීන් ගැන. මේ කාරණාව පින්නතුනේ අපිට කොහොමත් වැටහෙන්නේ නැහැ. ඒ වගේම තේරෙන්නෙත් නැහැ. අනන්ත සක්වලේ අනන්ත ජීවීන්. මෙයින් සක්වලවල් කෝටි ගානකට ඈත සාගරයක ඉන්න මාළුවෙක් ගැන අපිට බුදුරජාණන් වහන්සේගෙන් අහන්න පුළුවන්කම තිබුණොත්, ඒ සාගරයේ අහවල් තැන ඉන්න මේ මාළුවා ස්වාමීනි මීට මොහොතකට කලින් මොනවද හිතුවේ කියලා ඇහුවොත්, අහපු ගමම්ම හිතපු දේ කියනවා. ස්වාමීනි තව පැයයි තප්පර 10ක් යනකොට ඒ මාළුවාට මොනවද පෙනෙන්නේ කියලා ඇහුවොත්, ඒ පෙනෙන කාරණාවත් කියනවා. අපි සම්බන්ධයිනුත් එහෙම්මම තමයි. ඊළඟට පින්නතුනි මේක තවත් පැහැදිලි වෙනවා ලෝක සූත්‍රයේ. මේ ලෝක සූත්‍ර අට කතාවේ මෙහෙම කියලා තියෙනවා. අයං සත්තෝ ඉමස්මින් කනේ. කනේ කියලා කියන්නේ මේ මොහොතේ. අයං සත්තෝ මේ සත්වයා ඉමස්මින් කනේ මේ ෂණේහි ඉමං නාම රූපාරම්මණං දිස්වා. මේ සත්වයා මේ මොහොතේ කිසියම් නාමයක්, කිසියම් රූපයක් දකින්නවද? ඒ රූප අරමුණු දැකලා සුමනෝවා, දුම්මනෝවා, මජ්ජත්තෝවා සතුටු වෙනවද? දුක් වෙනවද? මධ්‍යස්ත වෙනවද? ආන්ගේ හැම කාරණාවක්ම බුදුරජාණන් වහන්සේ දන්නවා. මේ මොහොතේ මේ සත්‍යයක් දකින්න රූප අරමුණු. ඒ දැකලා සතුටක්ද ඇති වෙන්නේ, දුකක්ද ඇති වෙන්නේ, මධ්‍යස්ත බවක්ද ඇති වෙන්නේ කියන කාරණාවත් බුදුරජාණන් වහන්සේ දන්නවා. අනන්ත සක්වල දෙවියන් සහිත සියලුම සත්වයන් ඇහෙන් දකින වර්ණ, ඒ වගේම අරමුණු භාග්‍යතුන් වහන්සේ ක්ෂණයක් පාසා දැනගන්නවා කියලා සඳහන් කරනවා. අනන්ත සක්වල අනන්ත ජීවී. ක්ෂණයක් කියලා කියන්නේ අපි කියමු තත්පරයක් ගානේ දකින්න දේවලු, හිතන දේවලු බුදුරජාණන් වහන්සේට කියන්න පුළුවන්. ඒකයි මෙතන මේ සඳහන් කරන්නේ. මේ ෂණේහි මෙන්න මේ අරමුණ මේ සත්වයාට ඇති වුණා ආදී වශයෙන් එක සත්වයෙකු ගැන මුල ඉඳලා අගටම කියන්න පුළුවන්. සංසාරේ කොයි කාලේ පටන් ගන්නද? ඒ පටන් ගත්ත කාලේ ඉඳලා කවදා හරි දවසක නිවන් දකින්නකම්ම ඒ සත්වයාගේ අතීත අවබෝධයත්, වර්තමාන හිතන දේ, අනාගතයේ ඔහුට හිතෙන්න තියෙන දේවලුත් බුදුරජාණන් වහන්සේට කියන්න පුළුවන්. හිතෙන්න තියෙන දේවල්. දැන් අපිට තව පැයකින් හිතෙන්නේ මොනවද කියලා අපි දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ හරියටම දේශනා කරනවා තව පැයකින් මේ සත්වයා මෙන්න මේ වාගේ අරමුණකට යනවා. මේ වාගේ කාරණාවක් ගැන හිතනවා. තව පැයකින් මොහුට තරහ යනවා. හරියටම තව පැයකින් මොහුට රාගසිතක් කෙළඹෙනවා. හරියටම තව පැය විනාඩි 2කින් මොහුට මෝහසිතක් ඉපදෙනවා. ඒ කියන්නේ මට ඉදිරියේදී ඇතිවෙන්න තියෙන සිතුවිලි ඇතිවෙන්න කලින් කියන්න හැකියාවක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. පින්නතුනි
මේක සත්වයකුට එක මොහොතකට ඇතිවෙන සිත් ගාන. අපේ සිත කොච්චර වේගවත් කියනවාද. තත්පරයකට සිත් කෝටි ගානක් උපදිනවා. ආන්ගේ සිතක් ගානි භාග්‍යතුන් වහන්සේට කියන්න පුළුවන්. නමුත් අපට ඇතිවෙන සිත් අපිවත් දන්නේ. සිත් ගණනාවක් ගියාට පස්සේ දෙයක් තමයි අපිට සිහියෙන් වැටහෙන්නේ. නමුත් ඔය අතර රාග සිත්, ද්වේෂ සිත්, මෝහ සිත් ඉපදුනා. අපිට තේරුණෙත් නෑ. හුඟක් වෙලා ගිහිල්ලා තේරුණා. පින්නතුනි හිතන්නකෝ බණ අහන ඔබ මේ සංසාරේ කොයි කාලේ පටන් ගන්න ඇද්ද කියලා. සසර ගැන කියනකොට අනමතග්ග සංයුක්තයේදී අපේ බුදුරජාණන් වහන්සේමයි අපිට කියලා දුන්නේ එක සත්වයෙක් එක අම්මා කෙනෙක් වෙනුවෙන් හලාපු කඳුළු අම්මා මැරුණාම මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. මහා සාගරයේ ජලයට වඩා වැඩි කඳුළු සාගරයක් පුරවන්න කොයි කාලෙක ඉඳලා අඬනව ඇද්ද කියලා හිතන්නකෝ. මම ওই නිතර මතක් කරපු කාරණාවක් තියෙනවා. මේ ජීවිතේ අම්මා මැරිච්ච වෙලාවේ හිතලා බලන්නකෝ අඬු කෝප්පයක් පිරීලා ඉතිරෙන්න අඬන්න පුළුවන් වුණාද කියලා. අඬපු කඳුළු අඬු කෝප්පයකට එකතු කළා නම් අඬු කෝප්පේ පිරීලා ඉතිරෙයිද? දවස් ගාණක් අඬපු කඳුළුවත් කෝප්පයක් පිරෙන්නේ නැහැ. එහෙනම් මේ ජීවිතේ අම්මා මැරුණාම අඬු කෝප්පයක් පිරෙන්නවත් අඬන්න බැරි වුණා නම් ඒ අම්මා ළඟම සංසාරේ කොච්චර ඉපදිලා අඬන්න ඇද්ද? මහ මුහුදේ ජලයට වඩා වැඩි කියලා දේශනා කළා. ඉතින් එතකොට හිතන්නකෝ එච්චර ඈත සංසාරේ මං හිතපු දේවල් භාග්‍යතුන් වහන්සේ දන්නවා කියලා කියහම මං ඇහෙන් දැකපු දේවලුත් දන්නවා. මං කනෙන් අහපු දේවලුත් දන්නවා. මං කටින් කියපු දේවලුත් දන්නවා. මං හිතින් හිතපු දේවලුත් දන්නවා. ඒ අතීතය වර්තමානයත් එහෙම්මම දන්නවා. අනාගතේ කවදා හරි මම මේ සංසාරෙන් සමුගන්න නම් නිවන් දකින්න ඕනේ. අන්න ඒ නිවන් දකින්න තුරු මට හිතෙන සියලුම සිතුවිලි බුදුරජාණන් වහන්සේට කියන්න පුළුවන්. මං ගන්න හැම අරමුණක්ම භාග්‍යතුන් වහන්සේට කියන්න පුළුවන්. කියන කාරණාව තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඒකට තප්පරයකට සිත් කෝටි ගාණක් උපදිනවා. ඒ කෝටි ගාණක් උපදින එක සිතක් ගානි කියන්න පුළුවන් කියලා කියහම අපිට තේරෙනවද බුදුරජාණන් වහන්සේ ගැන? ඒ ඥානය ගැන අපිට වැටහෙයිද එතකොට කවදාවත්? මේ සූත්‍රයේ මුලින්ම සඳහන් කළා. අචින්තයේනේ නම හිතන්න එපා කියලා. මේ ලෝකේ හිතලා ඉවර කරන්න බැරි කාරණා කීපයක් ගැන මතක් කළේ. එතන සඳහන් කළා බුද්ධ විෂය ගැන හිතන්න යන්න එපා කියලා. ඒ කියන්නේ අපිට බුදු ගුණ මෙනෙහි කරන්න එපා කියලාද මේ? නෑ, භාග්‍යතුන් වහන්සේගේ විෂය ගැන හිතලා ඉවර කරන්න. එහෙම වුණොත් අපි වෙහෙසටපත් වෙනවා කියලා දේශනා කළා. අපි උමතුභාවයටපත් වෙනවා කියලා දේශනා කළා. පින්නතුනේ ඇත්තනේ. දැන් මේ ගත්ත කාරණාව විතරක් කල්පනා කරන්න හදන්නකෝ. අනන්ත සංසාරයේ මොන තරම්නම් උපදින්නේ නැද්ද? ඒසා අවුරුදු කල්ප කෝටි ගාණක් ඈත සංසාරේ මට හිතිච්ච දේවල් ඔක්කොම බුදුරජාණන් වහන්සේට කියන්න පුළුවන් නම්, අනාගතේ මට හිතෙන දේවල් ඔක්කොමත් කියන්න පුළුවන් නම් අපිට බුදුරජාණන් වහන්සේ ළඟ විලි ලැජ්ජ නැතුව ඉන්න පුළුවන් වෙයි. අපි හිතාපු රාගාරම, අපිට ඇතිවෙච්ච ද්වේෂසිත, අපිට ඇතිවෙච්ච පහත් සිතුවිලි මේ එකක් ගානේ භාග්‍යතුන් වහන්සේ දන්නවා කියලා කියහ. අපි කොයි තරම් පහත් වෙනවද එතකොට භාග්‍යතුන් වහන්සේ ළඟ? ඒ කාරණාවයි පින්නතුනේ මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ.
සාමාන්‍යයෙන් අපිට තව විනාඩි 5කින් අපිට හිතෙන සිතුවිල්ලවත් අපි දන්නේ. මම ළඟ ඉන්න එක්කෙනා හිතන්නේ මොනවද කියලා නම් මේ ජීවිත කාලෙම තේරුම් ගන්න බැරුව යයි. නමුත් භාග්‍යතුන් වහන්සේ ඔක්කොම දන්නවා. ළඟ ඉන්න කෙනා ගැන ඕනේ මුලින් මතක් කළා වගේ අපි පින්නතුන් හිතන්නකෝ තව විනාඩි 5කින් අපට හිතෙන්නේ මොනවද කියලා අපි දන්නේ නැහනේ. නමුත් නිවන් දකින්න තුරුම මට ඇති වෙන කුසල චේතනා අකුසල චේතනා ඔක්කොම බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ දැනගෙනත් අපිට අනුකම්පා කරනවා. අපි කොච්චර භාග්‍යතුන් වහන්සේට බණීද අනාගතේ. අතීතයේ කොයි තරම් බුදුරජාණන් වහන්සේට බැනලා ඇද්ද අපි. ඒ හැම එකක්ම දන්නවා. ඒ දැනගෙනත් අපිට අනුකම්පා කරන්න යම් පූජාවක් කළොත් අනුකම්පාවෙන්ම බාර ගන්නවා. දන්නවා මට බැනලා තියෙනවා මෙච්චර. ඒකයි සමාව ඉල්ලන්නේ. අනන්ත සසර පටන් දැන් මේ මොහොත දක්වා ඔවුන් ඔය වාක්‍ය කියනකොට මේ කතා කරපු අතීතේම මතක් වෙන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටික වෙලා ඉපදිලා කොයි තරම් භාග්‍යතුන් වහන්සේට බැනලා ඇද්ද? ස්වාමීනි අනන්ත සසර පටන් නිමක් නැති අතීත සංසාරේ ඉඳලා දැන් මේ මොහොත වෙනකම් මාගේ සිතින් මාගේ කයින් මාගේ වචනයෙන් සිදු වුණා නම් වරදක් අනන්ත වාරයක් අනේක වාරයක් මට සමා වෙන්න කියලා. මහා කරුණාව කියලා කියන්නේ පින්නතුනි ඕනෑම කෙනෙකුට සමාව දෙන සීමාවක් අපි ගාව තියෙනවා. අපි කතා කරනවනේ. පළවෙනි පාර, දෙවෙනි පාර, තුන්වෙනි පාර මං සමාව දුන්නා. හතරවෙනි පාර නම් මගේ සමාවක් නැහැ කියලා අපි දරුවන්ට උනත් කියනවා. වරදක් කරපු දරුවෙකුට සමහරලාට ආයි ජීවිත කාලෙ ගෙදර එන්න දෙන්නේවත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ළඟ අපි කොච්චර පොරොන්දු වෙලා ඇද්ද ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං අදින් පස්සේ බොරු කියන්නේ නැහැ කියලා. නමුත් සමහර කෙනෙක් පොරොන්දුව දීලා ඉවර වෙලා අනිත් පැත්තට කියන්නේ බොරුවක්. ඉතින් අර පොරොන්දුව එතනම ඉවරයි. නමුත් ආයෙත් පාරක් ගිහිල්ලා කියනවා මුසාවාදා කියලා. ඉතින් ඔය විදිහට මුසාවාදා වේරමණී කියලා මොන තරම් භාග්‍යතුන් වහන්සේ ළඟ කියලා ඇද්ද? කොයි තරම් ඒ සිල්පදේ ආපහු කඩලා නැවතත් ළඟට ගිහිල්ලා ඇද්ද සමාදන් වෙන්න? කවදාවත් කියනවාද මෙච්චර වාරයක් සමාව දුන්නා ආයෙත් සමාව දෙන්නේ නැහැ කියලා? කෝටි වාරයක් ශික්ෂාපද පොරොන්දු කඩලා කෝටි වාරයක් ගිහිල්ලා ආපහු සමාදන් කරවන්න කියලා කියහම ඒත් මොකවත්ම කතා නොකර අපිට සමාදන් කරනවා. ඒ තරම් කරුණාවක් තියෙනවා. ඒ සමාදන් කරවන කොටත් දන්නවා මේ පුද්ගලයා මට අනිද්දත් නැත්නම් ඊළඟ ආත්මෙත් බයිනවා කියලා. අනන්ත සසර පටන් දැන් මේ මොහොත දක්වා කියලා සමාව ඉල්ලුවට මේ මොහොතින් පස්සේ ආයි බනිනවා කියලා ආයෙත් දන්නවා. නමුත් කරුණාව නිමක් නැහැ. ඒකයි මේ කියන්නේ අනන්ත සක්වල අනන්ත ජීවීන්ගේ සියලුම සිත් දන්නා නුවණක් තියෙනවා. අතීත ප්‍රඥාවන්තයෝ පව් කරන්න පින්නතුනි හරියට බය වුණා. ලැජ්ජාව සහ බය කියලා කාරණා දෙකක් තියෙනවා. පවට ලැජ්ජත් වුණා, පවට බයත් වුණා. ඇයි ලැජ්ජා? මම පව් කරන බව දෙවියෝ දන්නවා. අපි හොරෙන්නේ කරන්නේ. හොරෙන් කරන්නේ, හැංගිලා කරන්නේ. නමුත් දෙවියෝ දන්නවා අපි පව් කරන බව. මොන හේතුවකින් හරි දෙවියෝ නොදැනගත්තොත් රහතන් වහන්සේලා දන්නවා අපි ගැන. කවුරු නොදැනගත්තත් බුදුරජාණන් වහන්සේට හොරෙන් මුකුත් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගත වෙන හැම මොහොතකම මම දිහා බලනවා කියන එකයි. ඒ අරමුණු දකින්නවා කියන එකයි.
එතකොට භාග්‍යතුන් වහන්සේගේ ගුණයේ සියලු සත්වයන්ගේ සිත් දැනගන්නවා කියන එකේ අනන්ත බවක් තියෙනවා. බුදු ගුණ අනන්තයි කියලා කියනකොට මේ අනන්ත බව වැටහෙන්න ඕනේ. එතකොට තමයි බුදු ගුණය අපේ චිත්ත සංතානය තුළ වැඩෙන්න පටන් ගන්න. ඒ මොකවත්ම නොදැන බුදුගුණ අනන්තයි කිය හිටියට කවදාවත් අපේ හිත ඒ ගුණය තුළ වැඩෙන්නේ නැහැ පින්නතුනි. තව කාරණාවක් පැහැදිලි කළොත් බුදුරජාණන් වහන්සේලා අදිෂ්ඨාන කළ ධර්මය අපට ලැබෙන විදිහ කොහොමද කියන කාරණාව. මේ ධර්මස්කන්ධ අපට ලැබෙන විදිහ භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරපු හැටි පින්නතුනි සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම කාර්යය ධර්මස්කන්ධය අපට ලැබෙන හැටි අදිෂ්ඨාන කරන එක. මේක ප්‍රධාන කාර්යයන්ගේ එකක්. මොකද භාග්‍යතුන් වහන්සේ ධර්මය අවබෝධ කරගත්තා. ලෝක සත්වයාට දේශනා කළා. ඒ දේශනාව කරපු තැන ඔබත් මමත් හිටියද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපිට අද ධර්මය ලැබිලා තියෙනවා. ඒක අපිට ලැබෙන හැටි කොහොමද සඳහන් කරනවා. ඒක ඊටාම ගැඹුරු කාරණාවක් කියලා. පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ සරණ යාම සඳහා අත්‍යවශ්‍යම කාරණාවක් භාග්‍යතුන් වහන්සේගේ ධර්මස්කන්ධ අපට ලැබෙන හැටි. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කීවට පින්නතුනි මේ වෙලාවේ අපිට ඒ සරණ ලැබෙනවද? බුද්ධං සරණං ගච්ඡාමි. මම බුදුන් සරණ යමි. මේ ප්‍රකාශය ඊටාම ගැඹුරු ප්‍රකාශයක්. අපි නම් මේකේ ඒ තරම් හිතන්නේ නැහැ. නමුත් අපි කියනවා හරියටම සරණ යන කෙනා මේ කාරණාව මනාව මෙනෙහි කරලම කියනවා. බුද්ධං සරණං ගච්ඡාමි. මේක එසේ මෙසේ වාක්‍යයක් නෙමෙයි කියලා මං කියවනේ. මේක දිවුරුම් ප්‍රකාශයක්. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ දිවුරුම් ප්‍රකාශයක්. කාටද දිවුරුම් ප්‍රකාශය දෙන්නේ අපි? බුදුරජාණන් වහන්සේට. දිවුරනවා ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියලා. යමෙක් හරියටම සරණ ගියොත් වෙනදින පුදුමාකාර සැනසීමක්. අරහං කියලා කියහම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දෑත දෝත එකතු කරගෙන යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේ ළඟ අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් වැඳ වැටුණා නම් ඒ පුද්ගලයාට දිව්‍ය මානුෂික සැප සම්පත් උදා කරලා දෙන්නට තරම් බුදුරජාණන් වහන්සේ සතු සීල සමාධි ආදී මහා ගුණයට හැකියාවක් තියෙනවා. ඊළඟ නෙමෙයි ගුණ තියෙන්නේ. ශ්‍රද්ධාවෙන් වැඳ වැටුනොත් අපිට දෙව් මිනිස් සැප උදා කරලා දෙනවලු. වැඳීම් මාත්‍රයේ ප්‍රමාණවත් කියලා කියන්නේ. හිතන්නකෝ පින්නතුනි පෞකාර අපි බුදුරජාණන් වහන්සේ ළඟ ගිහිලා ශ්‍රද්ධාවෙන් වැඳහම අපි අපායෙන් උඩට ඔසවනවා කියන එක නෙමෙයි කියන්නේ. ඊටාම ගැඹුරු කාරණාවක්. වැඳලා විතරයි තියෙන්නේ. අර ධම්මපද පාළියක තැනක සඳහන් කරනවා ඒක මහලු කාන්තාවක්. ඊටාම වයෝවෘද්ධයි. ඒ කාන්තාව මැරිලා නිරේට යන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දකිනවා ඇයි මැරිලා නිරේට යන්නේ කියලා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අනුකම්පාවෙන් කල්පනා කරනවා ඇයට පිහිට වෙන්න ඕනේ කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ
ඇය එන මාර්ගයේ පිණ්ඩපාතේ වඩිනවා. මහලු කාන්තාවත් හිඟමනේ යන්න ගෙයින් එළියට බහිනවා. ඇය ඉස්සරහට එනවා. භාග්‍යතුන් වහන්සේ අනිත් පැත්තෙන් වඩිනවා. මහලු කාන්තාව ළඟ බුදුරජාණන් වහන්සේ නතර වෙනවා. ඈත් පාරෙන් අයින් වෙලා නතර වෙනවා. භාග්‍යතුන් වහන්සේ මාර්ගයේ නතර වෙලා ඉන්නවා. මුගලන් මහරහතන් වහන්සේ බැලුවා ඇයි බුදුරජාණන් වහන්සේ වඩින්නේ නැත්තේ කියලා. උන්වහන්සේ දැක්කා මේ කාන්තාවට අනුකම්පාවෙන් මෙතන නතර වුණේ. ඒ නිසා මුගලන් මහරහතන් වහන්සේ අර කාන්තාවට කතා කරලා කියනවා මේ වැඩ ඉන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඔබට අනුකම්පා පිණිසයි වැඩලා ඉන්නේ. වන්දනා කරන්න කියලා. ඒ වෙලාවේ මහලු කාන්තාව බොහොම අමාරුවෙන් පාත් වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කළාට පස්සේ භාග්‍යතුන් වහන්සේ වැඩියා. ටික වෙලාවකින් ඒ කාන්තාව මැරෙනවා. කරදරයක් නිසා. මැරිච්ච ගමන්ම ඇයි කොහෙද උපදින්නේ? දිව්‍ය ලෝකේ. ඒ භාග්‍යතුන් වහන්සේ දැක්කා ඇයි මැරිලා යන්න හිටියේ නිරේට. නමුත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරපු මාත්‍රයෙන් නිරයෙන් එසෙව්වා කියන එකයි කියන්නේ. එහෙමනම් පින්නතුනි අපට එහෙම නැද්ද? අපටත් එහෙම තමයි. ශ්‍රද්ධාවෙන් භාග්‍යතුන් වහන්සේ වැඳ. ඒ වන්දනාව අද කරන්න බැරිද අපිට එතකොට? අදත් කරන්න හොඳටම පුළුවන්. අවශ්‍ය මොකක්ද? ජීවමාන බුද්ධ සංඥාව. ඔබ යන්නේ ගල් මැටි වලින් හදාගත්ත පිළිම වහන්සේ නමක් ළඟට. නමුත් ඒ පිළිම වහන්සේ දිහා බලලා අරමුණු කරන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ. ඒ පිළිම වහන්සේ ළඟ දන ගහන්න ජේතවනාරාමේ සුගන්ධ කුටිය ඇතුළට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟ දන ගැහුවා වගේ. ආන් එහෙම දන ගහන්න ලැබුණා නම් ඒ ගෞරවයෙන් ඒ ශ්‍රද්ධාවෙන් ඒ පිළිම වහන්සේ ළඟ දන ගන්න. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වඳින්න ලැබුණා නම් ශරීර ධාතුවෙන් සෑහෙන දුරට බුද්ධ රශ්මිය විහිදෙනවා. ළඟට ගිහිල්ලා වඳිනවා කියලා කියන්නේ ඒ රශ්මිය මගේ ඇඟ පුරාම දැවටෙනවා. ඒ කියන්නේ රශ්මි මණ්ඩලයේ ඇතුළට ගිහිල්ලා වඳිනවා. එhmenan ලං වෙන්න ඒ රශ්මිය මගේ ගතේ දැවටෙනවා කියලා හිතන්න. ඒ රශ්මි මණ්ඩලයේ ඇතුළට ඇවිල්ලායි වඳින්නේ කියලා හිතන්න. ඒ ශ්‍රද්ධාව ඉස්මතු කරගන්න පුළුවන් වුණොත් ඒ වන්දනාවම අපිත් නිරයෙන් ඔසවනවා. ඒ තරම්ම කාරණාව ප්‍රබලයි. බුදුරජාණන් වහන්සේ අපිව දැක්කේ කොයි තරම් කාලෙක ඉඳලාද? අපි වඳින හැටිත් දන්නවා. ඉන්නතන අපි වඳින හැටි දන්නවා කියා. පහළ උනේම අපි අපායෙන් ඔසවන්නේ. නමුත් ඒ තරම් අනුකම්පා කරලා පාරමිතා පුරලා ලෞතුරා බුද්ධත්වයට පත් වෙලා පිරිනිවන් පාලත් අපි කෙරෙහි අනුකම්පාවෙන්ම වැඩ ඉන්නවා සර්වඥ ධාතුන් වහන්සේලා. නමුත් හිතන්නකෝ අඩුම තරමේ තමන්ගේ ගෙදරවත් දවසකට වතාවක්වත් බුදුන් වඳින්නේ නැත්තම් අපිට ලැබිලා තියෙන අවස්ථාවෙන් අපි කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ කියන එකයි. අහවල් පුද්ගලයා අවුරුද්දකට මෙච්චර වතාවයි මම ළඟ වන්දනා කරන්න කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. අපි ලෝකයට වංචා කරලා ජීවත් වුණාට ඊටාම හොඳ අය වගේ. බුදුරජාණන් වහන්සේ දන්නවා අපි හොඳද නරකද කියලා. වෙන කවුරු මට නරකයි කීවත් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ මට හොඳයි කියනවා. වෙන කවුරු මට හොඳයි කීවත් වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ මං අනුමත කරන්නේ නැත්තම්.
නිසා භාග්‍යතුන් වහන්සේට හොඳ විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතයක ලබන ලොකුම ජයග්‍රහණය. වෙනතුනි මේ ත්‍රිපිටක ධර්මය තුන් කාලෙටම ගැලපෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අතීත, වර්තමාන, අනාගත තුන් කාලෙටම ගැලපෙනවා. ඒ බව ධර්ම රත්නයේ වඳිනකොටත් අපි නිතර නිතර කියන අකාලිකයි කියලා. අහවල් කාලෙට ධර්ම රත්නයෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා දෙයක් නම් නෑ අකාලිකයි. ආන් ඒ නිසා තුන්කල් දක්නා නුවණින් භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව දේශනා කරලා අපිට පැහැදිලි කරලා තියෙනවා සර්වඥතා ඥාණය කොයිතරම්ද. සියලු සත්වයන්ගේ සිත් දැනගන්නවා කියන එක සර්වඥතා ඥානී දූවිලි මාත්‍රයකටත් වඩා අඩු ප්‍රමාණයක්. එහෙනම් ඒ ලබාගත් මුළු ඥාණයම ලෝක සත්වයාගේ නිවන උදෙසා මෙහෙවන්න අවශ්‍ය නැහැ. ආන් එහෙම හිතනකොට බුදුරජාණන් වහන්සේ කොයිතරම් මහා ගුණ කදම්බයක්ද. පින්නතුනි මේවා තමයි බුදුගුණ භාවනාව වඩනකොට අරමුණු කරන්න ඕනේ. මේ ඔස්සේ තමයි හිත මෙහෙයවන්න ඕනේ. එතකොට තමයි ශ්‍රද්ධාව වැඩි වෙන්න පටන් ගන්න. බුදුගුණ භාවනාවෙන් කෙරෙන්නෙම සත්‍යයාගේ ශ්‍රද්ධාව වැඩි දියුණු කරන එක. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා අතීතංසේ බුද්දස්ස භගවතෝ අප්පටිහතං ඥානං. අපේ අතීතයත් දන්නවා කියලා අපි මුලින් සඳහන් කළා. එහෙනම් අතීතංසේ බුද්දස්ස භගවතෝ අප්පටිහතං ඥානං. අතීතයේ පිළිබඳව පැකිලීමක් නැහැ. අතීතයත් හොඳටම දකිනවා, වර්තමානයත් හොඳටම දන්නවා, අනාගතෙත් හොඳටම දැකලායි තියෙන්නේ. ඊළඟට කරුණු පැහැදිලි කරනකොට සඳහන් කළා යම් ආකාරයකින් අපි අපේ දොරටු වලින් දොරටු කියලා කිව්වේ සිත, කය, වචනය මේ දේවල් වලින් කරන දේවල්. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසෙන් මේ දොරටු හයෙන් ගන්නවා නම් යම් අරමුණක් ඒ අරමුණු සියල්ලම දන්නවා. ඒක දැනගත්තේ පස්සේද? බෝධි මූලයේදී ලෞතුරා බුද්ධත්වයේ ලබනකොටම අනන්ත සක්වල අනන්ත ජීවීන්ගේ සියලුම සිත් දැකලා ඉවරයි. බුදු බව ලැබෙනවත් එක්කම දැකලා ඉවරයි. බෝධි මූලයේදීමයි ඒක දැක්කේ කියලා සඳහන් කරන්නේ ඒකයි. සර්වඥතා ඥානෙ හැටි කොපමණ. ඊළඟට පින්නතුනි මේ සියලු සත්‍යයන්ගේ සියලු අරමුණු දැන ගැනීම අනන්ත බව. ඒක අපිට වැටහෙන්නේ නැති ස්වභාවයයි. ඊළඟට සඳහන් කළා යමක් දැකලා අපට සතුටක් ඇති වෙනවා නම්, යමක් දැකලා අපට දුකක් ඇති වෙනවා නම්, කැමති දේවල් දැකීම, කැමති දේවල් අහන්න ලැබීම, කැමති අරමුණු රස විඳින්න ලැබීම මේ සියල්ලක්ම අපිට ලැබෙන්නේ ඇයි? පෙර කරපු කුසල කර්මයක් නිසා. අපි දුක හිතෙන දේවල් බලන්න අකමැති. හිතට දුකක් දැනෙනවට අකමැති. හැමදාම සතුටු වෙන්න පුළුවන් දේවල් බලන්න කැමති. හිතට සතුටක් එනවට කැමති. සතුටට කැමති, දුකට අකමැති. එතකොට සතුටු හිතෙන දෙයක් දැනෙනවා, දකින්නවා කියලා කියන්නේ පෙර කරපු කුසල කර්මයක්. දුකක් හිතෙනවා, දුකක් හිතෙන දෙයක් දකින්නවා කියලා කියන්නේ පෙර කරපු අකුසල කර්මයක්. තමන්ගේ ජීවිතය ගැන ඊළඟට විවරණය කරගන්න. දවසේ වැඩිමනක් අපිට ලැබෙන්නේ සැප සහිත අරමුණුද නැත්නම් දුක් සහිත අරමුණුද? වැඩියෙන් අරමුණු වෙන්නේ දුක් සහිත දේවල් නම්
සංසාරේ වැඩියෙන් පව් තමයි කරලා තියෙන්නේ. වැඩියෙන් අරමුණු වෙනවනම් සැප සහිත අරමුණු. බොහොම සැහැල්ලුවෙන් නිදහසේ ජීවත් වෙනවද? සංසාරේ අපි හුඟක් පින් කරපු නිසා සැප සහිත අරමුණුම ලැබෙනවා. පින්නතුනි මේ ලෝකේ ජීවත් වෙන මිත්‍යා දෘෂ්ටික පිරිස් කොච්චර සැප විඳිනවද? අපි සැප විඳිනවට වඩා සැප විඳිනවා. හිතලා බලන්නකෝ. අපේ රටවල් අපි හැමදාම දියුණු වෙමින් පවතින කියලා කියන්නේ. නමුත් ඔය අරාබිකරේ වාගේ රටවල්, යුරෝපාකරේ රටවල්, දියුණු වෙච්ච රටවල්, ඒ මිනිස්සු අපිට වඩා සැප විඳින්නේ නැද්ද? අගහිගේකුත් නැහැ. සමහර අය ජීවත් වෙන්නේ මාලිගාවල් වාගේ ගෙවල් වල. ගමන් කරන යාන වාහන සමහර වගේ රත්තරන් තහඩු තියෙන්නේ. නිදාගන්නේ රත්තරන් වලින් අලංකාර කරපු ඇඳන් වල. සමහර අය අඳින ඇඳුම් ඔය අන්තර්ජාලෙ එහෙම තියෙනවා කෝටි ගණන් වටිනවා. එහෙම ඇඳුම් අඳින්නේ. සමහර වෙලාවට වැසිකිලි කැසිකිලි කරන්න පාවිච්චි කරන උපකරණ එව්වත් සමහර අය නිමා කරලා තියෙන්නේ රත්තරණින්මයි. එහෙම සැප විඳින මිනිස්සු ගැන අපි මේ ලෝකේ අහලා තියෙනවා. ධර්මයේ සඳහන් කරනවා සිල්වත් වෙන්න වෙන්න ධනවත් වෙනවා කියලා. එතකොට අපිට හිතෙනවා ඒ මිනිස්සු සිල් රැකලාද එච්චර ධනවත් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ මිනිස්සු ඇත්තටම ධනවත් වෙන්නේ කොහොමද? ඒ මිනිස්සු ධනවත් උනේ බුද්ධ ශාසනය නිසාම තමයි. පෙර ජීවිතවල බුද්ධ ශාසනවල ඉපදිලා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට සවන් දීලා ඒ ධර්ම රත්නයට කීකරු වෙලා හොඳට දන් දීලා තියෙනවා. හොඳට සිල් රැකලා තියෙනවා. නමුත් අද ඒ පෙර කරපුවාගේ ප්‍රතිඵල බොහොම සැපසේම භුක්ති විඳිනවා. හැබැයි ඒ ප්‍රතිඵලය භුක්ති විඳින්නේ බුදුරජාණන් වහන්සේට කීකරු තැනක ඉඳගෙනද? භාග්‍යතුන් වහන්සේටම සමහර විට බැන බැන මේ සසුන වනසන්ඩ කටයුතු කර කර තමයි සැප විඳින්නේ. ඇයි ඒගොල්ලෝ එහෙම තැනක ඉපදුනේ? පින්කම් කරලා ප්‍රාර්ථනා කරලා නැහැ. අපිත් එහෙම නොකළොත් සංසාරේ ඔය දේ අපිටත් වෙනවා. එහෙනම් මොනවද ප්‍රාර්ථනා කරන්න ඕනේ? පින්කම් කරලා සිල් ගුණ රැකලා ප්‍රාර්ථනා කළ යුතුයි සම්මා දිට්ඨික වන්නේම්වා කියලා. නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නේම්වා. එහෙම හොඳ ප්‍රාර්ථනාවක් තිබුණාම මිත්‍යා දෘෂ්ටික කුලයක උපදින්නේ නැහැ. නමුත් ඔබ ප්‍රාර්ථනා කරලා නැද්ද එහෙම? සංසාරේ බුදුවරු මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේලාට කීකරු වෙලා එහෙම ප්‍රාර්ථනා කරන්න ඇති. ඒක තමයි සම්මා දිට්ඨික වෙලා ඉපදුනේ. එතකොට දුප්පත් ඒකටත් වෙනම කාරණාවක් තියෙනවා. හොඳ දෙයක් ගන්න හුඟක් වියදම් කරන්න ඕනේ. ලාභ දෙයක් ගන්න ලොකු වියදමක් අවශ්‍ය නැහැ. එහෙම දෙයක් මෙතන තියෙන්නේ. සංසාරේ කරගත්ත හුඟක් පින් වියදම් කළා. මොකටද? ඔබට ඔය හම්බෙච්ච ජීවිතය ගන්න. මිත්‍යා දෘෂ්ටික කුලයක ඉපදෙන්නේ නැතුව සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයක් ලබන්න පෙර පින් වියදම් කරලා තියෙන්නේ. නැත්තම් අපි ඔය කතා කරපු ධන කුවේරයන්ට වඩා ඔබට ධනවත් වෙන්න තිබුණා. ඒ ධනවත් වෙන්න තිබිච්ච පින මේ මනුස්ස ජීවිතය ගන්න වියදම් කළා.
ඒක මිත්‍යා දෘෂ්ටික ජීවිතයක් නෙමෙයි සම්මා දිට්ඨික ජීවිතයක්. අර පිරිසත් මනුස්ස ජීවිතේ ගත්තා සම්මා දිට්ඨික නෑ. ඒ හින්දා ඒගොල්ලෝ පෙර කරපු පින් විපාක දෙනවා. අපේ පින මේ ජීවිතේ ගන්න ලැබිලා තියෙනවා. වටිනා වස්තුවක් අපි හම්බ කරගෙන තියෙනවා. හැබැයි ඒ වටිනා වස්තුව පරිස්සම් කරන්න ඕනේ. පරිස්සම් කරනවා වගේම ප්‍රයෝජන ගන්න ඕනේ. බුද්ධාන්තරයක ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒක හම්බුනේ බුද්ධාන්තරයකනේ. බණ අහන්න පුළුවන්. මේ ශාසනයේ හැර මහ පිංකම් කරන්න පින්නතුනේ වෙන කොහෙද පුළුවන්? අපේ ශාසනයේ ඉන්නවා අමිත භෝගී සිටුවරු. තමන්ට තියෙන සල්ලි ප්‍රමාණය තමන්වත් දන්නේ. දුන්නට ඉවර නෑ. දීලා ඉවර වෙනකොට පිරිලා ඉවරයි. සමහර සිටුවරු ගැන සඳහන් කරන්නේ කරපු ප්‍රාර්ථනා. බත් මුට්ටියෙන් බත් බෙදුවට මුට්ටියේ බත් ඉවර වෙන්නේ. මල්ලේ දාගෙන කාසි බෙදුවට කහවණු 1000යි දාගන්නේ. නමුත් ඒ කහවණු 1000න් ලක්ෂ ගානකට පඩි ගෙවලා ඉවර වුණාම තමන් දාගත්ත කහවණු 1000යි හැමෝම මල්ලේ තියෙනවා. මේ ශාසනයේ පුංචි පිංකම් කරලා ලොකු පිංකම් කරලා නෙමෙයි කුඩා පිංකම් කරලා එච්චර ධනෙ ලැබුවේ. නමුත් අති දැවැන්ත පිංකම් කරන්න මේ ශාසනය තුල විතරයි පුළුවන්. අපි අර කතා කරපු සැප විඳින අය කොච්චර සැප වින්දත් කඳෙන් හුස්ම ටික යනවත් එක්කම නිරේට බහින්නේ. නමුත් මේ බුද්ධාන්තරේ හම්බෙච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයෙන් ඔබ හරියටම ප්‍රයෝජන ගත්තොත් S2 පිය වෙනවත් එක්කම සැප සහිත දිව්‍ය විමානවල අරාය විඳපු සැපේට හිතා ගන්නවත් බැරි සැපයක් එක්ක අවුරුදු කෝටි ගණන් සැප විඳින ජීවිත හම්බෙන්නේ. අර මිනිස්සු සැප වින්දට වැඩිම වින්දොත් අවුරුදු 70ක් 80ක් සැප විඳි. නමුත් ඔබට යන්න පුළුවන් අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් සැප විඳින තැන් වලට. යටත් පිරිසෙන් චාතුම් මහරජකේ ඉපදුනත් අවුරුදු ලක්ෂ 90ක් ආයුෂයි. දෙවෙනි දිව්‍ය ලෝකෙට ගියොත් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් ආයුෂයි. මේ තියෙන ජීවිතෙන් මේ බණ අහන ජීවිතෙන් එතෙන්ට යන්න වැඩ කරන්න මේ ජීවිතය තුළ මේ ශාසනය ඇතුළේ පුළුවන්. ඒ වාගේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් ලැබිලා තියෙනකොට මේ වාගේ උතුම් බුද්ධ ශාසනය ලැබිලා තියෙන වෙලාවක අකුසල් පස්සේ දුවදුවා ජීවිතේ නැති කරනවා නම් අපි කොයිතරම් අවාසනාවන්තද. අර වටිනාම වස්තුව මඩ ගොඩක දාගෙන දඟලනවා වගේ වැඩ. ඒ ජීවිතේනේ වටිනා වස්තු හුඟක් වියදම් කරලා නෙගත්තේ. පෙර පිං වියදම් කරලා ගත්තේ. ඒක මඩේ දූවිල්ල දාලා තියෙනවා. මේක හැමදාම බැබලෙන ජීවිතයක් කරන්නේ. හැම කෙනෙකුගේම ජීවිතේ බැබලෙන්නේ බුදුදහම නිසා. බුදුරජාණන් වහන්සේ නිසා. ඒ අවස්ථාව ඔබට තියෙනවා. ඒ නිසා මැරෙනකොට ඔබේ හිත ඊටමත් ප්‍රසන්න, දීප්තිමත්, කුසලයෙන් පිරිච්ච, සතුටින් සමුගන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න ලැබිලා තියෙන උදාර අවස්ථාව. ඒකෙන් ප්‍රයෝජන ගන්න. භාග්‍යතුන් වහන්සේගේ කරුණාවෙන්ම, භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන්ම ඔබට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. භාග්‍යතුන් වහන්සේ තාමත් අපි දිහා බලාගෙන ඉන්නවා. අපි බුදුරජාණන් වහන්සේට කීකරුව වැඩ කරනවා නම් භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය තව අපිට ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කීකරුණ ශ්‍රේෂ්ඨ ජීවිතයකින් ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයට හැබෑම සාධාරණයක් කරන්න හැම කෙනෙකුටම අවස්ථාව ලැබේවා කියලා ආශිර්වාද කරමින් අපි ධර්ම දේශනාව නිමා කරමු.